නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්දාය. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි පුරුදු කරද්දී අපිට ලැබෙන්නේ සැපය තුන් ආකාරයෙන්. ඒ කියන්නේ මේ ජීවිතේදීම අපි සතුටක් ලැබෙනවා. ඊට පස්සේ පරලොව ජීවිතේ සුගති රැකවරණයක් ලැබෙනවා. එක්කෝ දිව්‍ය ලෝක, එහෙම නැත්නම් මනුස්ස ලෝකෙ. අන්තිම අපි ලැබෙන්නේ මොනවද? එයමා මහා නිවන. උතුම්ම සැපය. වෙන විදියට කියනවා නම් අපගේ දුක තුන් ආකාරයෙන් අඩු වෙලා යන්නේ. මේ ජීවිතේ අපේ දුක අඩු වෙනවා. අපි ධර්මයේ පුරුදු කරද්දී. පරලෝක ජීවිතේ දුක අඩු වෙනවා. දැන් දිව්‍ය ලෝක ඉපදුනා නම් සැපමයි තියෙන්නේ. ඒ වගේම යම් කෙනෙක් නිවන සාක්ෂාත් කරනවා නම් සියලු දුකින් නිදහස් වෙනවා. එතකොට දුක ඉවරයි. ඉතින් යම් කෙනෙකුට හිතන්න පුළුවන් අර කෙලින්ම නිවන සාක්ෂාත් කරගන්න ඕන කියලා. ඒ මේ ජීවිතේ තියෙන සැපය, පරලොව ජීවිතේ තියෙන සැපය හරියට ගණන් ගන්න නැතුව කෙලින්ම මෙයා නිවනට යන්න කැමතියි. එතකොට එයා අර මේ ජීවිතේ පිළිබඳව ධර්මය, පරලොව ජීවිතේ පිළිබඳව ධර්මය පින් කිරීම අත්හරිනවා. ගණන් ගන්නේ, නෙග්ලෙක්ට් කරනවා. එතකොට ඒ කෙනා ඇත්තම හොඳ අදහසක් තියෙනවා නේද? නිවන ඒක උතුම් අදහස. අර හොඳම ගෝල් එක. හැබැයි ඒ අර කෙලින්ම යාම ඒක අඩුපාඩු සහිතයි. එතකොට මෙයා අඩුපාඩු ගොඩාක් තියේවි. උදාහරණයක් දැන් ඉවසන්න බැරිකම, අදිමානය, තමන්ට ප්‍රශංසා කිරීම, අනුන්ට ගරහා කිරීම, තමන් උසස් විදියට සැලකිරීම, අනිත් අය නීච විදියට සැලකිරීම. දැන් යම් කෙනෙකුට හිතන්න පුළුවන් මම තමයි නිවන් මාර්ගය පුරුදු කරන්නේ. ඒගොල්ලෝ අර මේ ප්‍රතිඵල අඩුයි ධර්මයේ පුරුදු කරන්නේ. ඒක that's not the way පින්වත්නි. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල මේ ජීවිතයේ ලැබෙන සැපය, පරලොව ජීවිතයේ ලැබෙන සැපය
අමා නිවන සැපය ඔක්කොම බුද්ධ දේශනා. ඉතින් අපි ශ්‍රාවකයන් වශයෙන් disciples අපි බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරා නම් ඒක ක්‍රිටිසයිස් කරන්න හොඳ නෑ අපිට. ඒක පහත් විදියට සලකන්න හොඳ නෑ අපිට. ඒ මොකද ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරපු දෙයක් නිසා. දැන් සමහරු හිතනවා මට හිතන්නේ අපි නිකන් භාවනා කරන්න ඕන. සීලය ඕනේ. දානෙ දෙන්න ඕනේ. නිකන් භාවනා කරන්න ඕන කියලා සමහරු හිතනවා මට හිතන්නේ. ලංකාවෙත් හිතනවා මට හිතන්නේ. ඒක ප්‍රතිපදා නෙමෙයි හැබැයි. දැන් හොඳට බලන්න බුද්ධ කාලේ ආද කොහොමද උපාසකවරු උපාසිකාව ධර්මයේ පුරුදු වුණේ. හොඳට දන් දුන්නා. හොඳට සීල් රැකලා. භාවනාවත් කරා. ධර්මයේ හොඳට ඉගෙන ගත්තා. පාදම් කරා. දැන් මට අහලා තියෙනවා ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් මම නම කියන්න ඕනේ. ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් කිව්වලු අර මෛත්‍රී ලාමකයි කියලා. දැන් කල්පනා කරලා බලන්න මෛත්‍රී ආනිසංස මොනවද? දැන් අපි කලින් ඉගෙන ගත්තා ඒක වැඩසටහන මෙත්තානිසංස සූත්‍රය. එතකොට ආනිසංස 11ක් තියෙනවා. ඒ ඔක්කොම අපගේ ජීවිතේට ගොඩක් යහපත් දේවල්. හරි හොඳ very good helpful දේවල්. තව අපිට කියන්න පුළුවන් යම් කෙනෙක් හොඳට මෛත්‍රී වඩනවා නම් උපරිම විදියට මෛත්‍රී වඩනවා නම් ධානය උපදවාගෙන ඒ අන්තිමානිසංස මොනවාද? අනාගාමි ඵලය ලැබෙනවා. ඒක ලාමක දෙයක්ද? අනාගාමි අවබෝධය, රාගය ප්‍රහාණය කිරීම, ද්වේෂය දුරින්ම දුරු කිරීම. ඒක ලාමක දෙයක් නෙමෙයි. ඊට පස්සේ මෛත්‍රී හොඳට වඩලා මෛත්‍රී සමාධියක් ඇති කරගත්තාම ඒ සමාධිය බේස් එකක් විදියට විදර්ශනා වඩන්න පුළුවන්. විදර්ශනා වඩලා උතුම් අරහත්වයට පත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මෛත්‍රී ලාමක දෙයක්ද? ලාමක දෙයක් නෙමෙයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක්. බුදුරජාණන් වහන්සේ කොහොම යහපත් දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් අපේ කටයුතු මොකද්ද? අපි patient වෙන්න ඕන. ඒක අපිට ගොඩාක් උපකාර වෙනවා. දැන් ඉවසන්න පුළුවන් කෙනෙක් මේ සැපය තුන් ආකාරයෙන් ලැබෙන අවස්ථාවක් තියෙනවා. ඉවසන්න බැරි නම් කෙලින්ම අර උතුම්ම ගෝල් එකට යනවා නම් මේ සැපේ තුනම ඔක්කොම නැති වෙලා අවස්ථාවක් තියෙනවා. එතකොට අපි ඉවසගෙන පිළිවෙලින් මේ ධර්මයේ පුරුදු කරන්න ඕනේ ටිකෙන් ටික. ඊට පස්සේ අපිට මේ ජීවිතයේදී පරලෝක ජීවිතේ අමා මහ නිවන උතුම් දහම් මඟ ගමන් කරලා ඒ සැප තුනම ලැබෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ ජීවිතේ ලැබෙන සැපේ ගැන මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද ඒක සම්බන්ධයේ සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍ර නම ව්‍යග්ඝපජ්ජ සූත්‍රය.
මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ අංගුත්තර නිකාය 5 වෙනි පොත් වහන්සේ. ව්‍යග්ගපජ්ජ නමින් අමතන දීඝජානු කෝලිය පුත්‍රයාට වදාළ දෙසුම. මේ සූත්‍ර දේශනා පටන් ගන්නේ එක සමයක භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි කක්කරපත්ත නම් වූ කෝලියන්ගේ නියංගමෙහි වැඩ වැසෙන සේක. ඒ කල්හි දීඝජානු කෝලිය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත් පස්ව හුන්නේය. එකත් පස්ව හුන් දීඝජානු කෝලිය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේය. මෙයා අහනවා මේ ජීවිතේ ලැබෙන සැපේ. ස්වාමීනි, අපි කම්සැප අනුභව කරන ගිහියෝ වෙමු. අඹුදරුවන්ගේ කරදර ඇතිව ගිහි ගෙදර නිදන අය වෙමු. කසී සලු සුවඳ සඳුන් පරිහරණය කරමු. මල් සුවඳ විලවුන් දරමු. රන් වෙදී පරිහරණය කරමු. මේවා ගිහි ජීවිතයේ ලක්ෂණය නේද? කාම සැපය අනුභව කරනවා, මිල මුදල් පරිහරණය කරනවා. ස්වාමීනි, යම් ධර්මයක් අපිට මේලොවදී හිත පිණිසත්, මේලොවදී සැප පිණිසත්, පරලොව හිත පිණිසත්, පරලොව සැප පිණිසත් හේතු වේද? ඒ බඳු ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්වා. එතකොට මේ දීඝජානු මහත්තය අහනවා මේ ජීවිතේ ගැන සැපය, පරලොව ජීවිතේ ගැන සැපය. ඒ කොහොමද ලැබෙන්නේ? එතකොට අද අපි ඉගෙන ගන්නේ මේ ජීවිතේ ලැබෙන සැපය ධර්මය පුරුදු කරන කෙනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ව්‍යග්ගපජ්ජයිනි, මේ ධර්මයන් සතරක් කුල පුත්‍රයා හට මේලොවදී හිත පිණිසත්, පරලොවදී සැප පිණිසත් හේතු වේ. එතකොට අංග 4ක් තියෙනවා. කරුණු 4ක් තියෙනවා. ඒ කවර සතරක් දෙයත් උත්ථාන සම්පදා පළවෙනි, ආරක්ඛ සම්පදා, කල්යාණ මිත්‍රතා සහ සමජීවිකතාවයි. පළවෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ව්‍යග්ගපජ්ජයනි, නැගී සිටීමේ සම්පත්තිය නම් වූ උත්ථාන සම්පදාව යනු කුමක්ද? ව්‍යග්ගපජ්ජයනි, මෙහිලා කුල පුත්‍රයෙක් යම් කර්මන්තයකින් ජීවිතය ගෙවයි නම්, එනම් ගෝවිතෙනින් වේවා, වෙළඳාමෙන් වේවා, ගව පාලනයෙන් වේවා, දුනු ශිල්පයෙන් වේවා, යම් ශිල්පයක්, රාජ්‍ය සේවයෙන් වේවා, government service එක, වෙනත් ශිල්පයකින් වේවා ජීවත් වෙයි නම්, එතකොට යම් කිසි කෙනෙක් රැකියාව කරනවා. එහිලා ඔහු දක්ෂ වෙයි, කම්මැලි නොවේ. එතකොට එයා හොඳට ඒ වැඩ කරනවා. කම්මැලි වෙන්නේ නැතුව වැඩ කරනවා, සල්ලි හම්බ කරනවා. එතකොට මේක තමයි නැගී සිටීමේ සම්පත්තිය යැයි කියනු ලැබේ. දැන් අපි කියමු යම් කිසි කෙනෙක් රැකියාව කරන්න කම්මැලි නම්, ඒක මේ ජීවිතේ සාර්ථක කර ගැනීම පිණිසද
අසාර්ථක කරගැනීම පිණිස මේ ජීවිතයේ අසාර්ථක පිණිස පවතිනවා. ඒ කම්මැලිකම. එතකොට මේ ජීවිතයේ සතුටු වෙන්න කැමති නම් යම් කිසි කෙනෙක් ගී කෙනෙක් රැකියාවක් කරනවා නම් ඒක හොඳට කරන්න ඕන. උත්සාහයකින් කම්මැලි වෙන්නේ නැතුව කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දෙවෙනි කාරණයක් මොකද්ද? ව්‍යග්ගපජ්ජේනි රැකීමේ සම්පත්තිය නම් වූ ආරක්ක සම්පදාව යනු කුමක්ද? දැන් මේ දෙවෙනි කාරණේ තමයි ආර යම්කිසි රැස් කරපු ධන ස්කන්ධයක් තියෙනවා නම් ඒක ආරක්ෂා කරනවා. යම්කිසි ක්‍රමයක් හදාගන්නවා ඒ මිල මුදල් ආරක්ෂා කරගන්නට. එතකොට මේ කාලේ බැංකුත් තියෙනවා. ඒ වගේම ඉන්ෂුරන්ස් වර්ග ගොඩක් තියෙනවා. එතකොට යම්කිසි කෙනෙක් සල්ලි හම්බ කරලා ඒ ඉන්ෂුරන්ස් එක ගෙනීමෙන් බැංකුවට තැන්පත් කිරීමෙන් ඒ විදිහට සල්ලි ආරක්ෂා කරනවා. විනාශ නොවේවා විදිහට අරමුණින් ආරක්ෂා කරනවා. දැන් ආරක්ෂා කරන්නේ නැත්නම් තමන්ගේ වෙහෙස මහන්සිය අපරාධ වෙන්න පුළුවන්. දැන් හොරු ගන්නවා නම් අපරාධයක්. එතකොට බැංකුව ඇතුලේ තැන්පත් කරනවා. ඒ දෙවෙනි කාරණේ මේ ජීවිතේ සැප පිණිස පවතිනවා. තුන්වෙනි කාරණේ තමයි ව්‍යග්ගපජ්ජේනි කල්යාණ මිත්‍රයන් සිටීම යනු කුමක්ද? ව්‍යග්ගපජ්ජේනි මෙහිලා කුල පුත්‍රයා යම් ගමක හෝ නියම් ගමක හෝ වසයි නම් එහි යම් ඒ ගෘහපතිහු හෝ ගෘහපති පුත්‍රයෝ හෝ මේරු ගති ඇති තරුණයෝ වේවා මේරු ගති ඇති වැඩිහිටියෝ වේවා ශ්‍රද්ධාවෙන් යුක්ත වෙත්ද සීලයෙන් යුක්ත වෙත්ද ත්‍යාගයෙන් යුක්ත වෙත්ද ප්‍රඥාවෙන් යුක්ත වෙත්ද ඔවුන් සමග සිටී. එතකොට දැන් මේ කෙනා අර කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනවා. ඇසුරු කරනවා. කල්යාණ මිතුරන්වත් එක්ක කතා කරනවා, සාකච්ඡා කරනවා. ඊට පස්සේ දියුණු වෙනවා. ශ්‍රද්ධාවෙන් දියුණු වෙනවා. සීලයෙන් දියුණු වෙනවා. ත්‍යාගයෙන් දියුණු වෙනවා. ප්‍රඥාවෙන් දියුණු වෙනවා. පළවෙනි දෙවෙනි කාරණේ දැන් ගොඩාක් රටවල් තියෙනවා. ඇමරිකාවේ තියෙනවා. නමුත් මේක වටිනා කාරණේ කල්යාණ මිත්‍ර සම්පත්තිය දැන් බොහෝ අයට නැහැ ඇමරිකාවේ. ගොඩාක් සල්ලි තියෙන්න පුළුවන්. නමුත් කල්යාණ මිත්‍ර සම්පත්තිය නැති නිසා මේ ජීවිතේ සැපයෙන් වාසය කරන්නට අංගයක් අඩුයි. හතරවෙනි කාරණේ මොකද්ද? ව්‍යග්ගපජ්ජේනි සමබර කොට ජීවත් වීම නම් වූ සමජීවිකතාව යනු කුමක්ද? දැන් මේක තමයි යම්කිසි කෙනෙක් මහන්සි වෙලා සල්ලි හම්බ කරලා ඒක මනාකොට පරිහරණය කරනවා ඒ සල්ලි. එතකොට එයා අර තමන් රැස් කරපු මනි පරිහරණය කරන්නේ ගොඩාක් වියදම් කරන්නේ. අර සීමාව ඉක්මවා ගිහිල්ලා වියදමක් යන්නේ නැහැ. ඒ වගේම ඊ타මත්ම ස්වල්ප විදියට වියදම් කරලා අර දුකසේ ඉන්නේ නැහැ මෙයා. මෙයා සම ජීවිතේ විදියට balance living කියලා කියන්නේ ජීවත් වෙනවා. ඒක සැපයක් තමයි. මොකද හේතුව වියදම වැඩි නම් අර තමන්ගේ සල්ලි ඔක්කොම නැති වෙන්න අවස්ථාවක් තියෙනවා. නැත්නම් මට හිතන්නේ ලංකාවේ මේක අඩුයි. ඇමරිකාවේ බොහෝ අය විශාල ණය ගන්නවා.
එතකොට ඒක ලොකු වීදමක් තමන්ගේ අර ජීවිතේට. දැන් මේ වගේ කොරෝනා වසංගතය අවස්ථාව රැකියාව නැති වුණොත් දැන් ගොඩාක් අය රැකියාව නැති වුණා. නමුත් ණය නැති වෙනවද? ණය නැති වෙන්නේ නැහැ පින්වත්නි. එතකොට ඒකට සල්ලි දෙන්න ඕනේ. සම ජීවිතේ ජීවත් වෙනවා නම් විශාල ණයක් ගන්න නැතුව ඒක පාසුවක් තමන්ට. ඒක යහපතක් තමන්ට. ඊට පස්සේ ඊ타මත්ම ස්වල්ප විදියට දුකසේ ජීවත් වෙන්නේ නැතුව තමන්ට සතුටක් හදාගෙන දෙන්න ඕන. හරියට කනවා බොනවා ගෙවල් හදනවා. ඒකත් සැපයක්. සම ජීවිතය බැලන්ස් ලිවිං එක. මේ කාරණාත් අඩුයි ඇමරිකාවේ. මං කිව්වා ගොඩාක් අය විශාල ණය ගන්නවා. දෙන්ම මේක ගන්න ඕන කියලා ලොකු ණයක් ගන්නවා. නමුත් අනාගතේ දුකටපත් වෙන්න පුළුවන්. ඉතින් අපි අද ඉගෙන ගත්තේ මේ ජීවිතේ සැප පිණිස පවතින කරුණු 7ක්. ඒ කියන්නේ මහන්සි වෙලා රැකියාව කරලා සල්ලි හම්බ කරනවා, ලේසි වෙන්නේ නැතුව ඒ කටයුතු කරනවා. දෙවෙනි එක තමයි ඒ හම්බ වෙච්ච සල්ලි ආරක්ෂා කරනවා. තුන්වෙනි එක noble friendship, කල්යාණ මිත්‍ර ආශ්‍රය. හතරවෙනි තමයි දැන් අපි ඉගෙන ගත්තේ සමජීවිකතාව, balance living එක. ඉතින් යම්කිසි ශ්‍රාවකයෙක් මේ කරුණු පුරුදු කරනවා නම් මේ ජීවිතේ සැපයෙන් වාසය කරන්න පුළුවන්. ඉතින් මේ ජීවිතේ සැප පිණිස පවතින උතුම් මේ කරුණු 5ක් හොඳට සිහි කරලා අපිටත් මේ කරුණු තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පුණ්‍යානුමෝදනාව. අද දින ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නම්බර 171 වෑහෙන් පිට හේයන්තුඩුව යන ලිපිනයේ පදිංචි පින්වත් නයෝමි ඒගොඩවත්ත මහත්මිය විසිනි. ඉතින් අද මේ ධර්ම දේශනාවෙන් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම අපි සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා, සීක බල ධර්මයෙන් දියුණු වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල දියුණු වෙත්වා. සියලු දෙවියෝ මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ලොකු ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒ වගේම දෙසැම්බර් මාසයේ 5 වෙනි දිනට 8 වෙනි උපන්දිනයේ යෙදෙන මෙතුල සසේන් සේනාධීර පුතණුවන්ට සහ අක්තෝබර් මාසයේ 8 වෙනි දින 10 වෙනි උපන්දිනයේ යෙදුන පෙසන්දි පියත්මා සේනාධීර දිනියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. මේ ගෞතම බුදු සසුනේ තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ පිණිස වාසනාව ලැබේවා. ඒ වගේම විදේශගතව සිටින නන්දන සේනාධීර මහතාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මහතා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ගේ නමින් නන් අයුරින් උදව් උපකාර කළ
සියලු පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මේ පරලෝකයේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිතේ සැපවත් වේවා සූපත් වේවා. මේ ගෞතම බුදු සාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවා. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළ ඔබටත් මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. ඔබටත් මේ ගෞතම බුදු සාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම දුර්ලභ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.